තෙරුවන් සරණයි. ගෞරවනීය මහා සංඝරත්නයන් සමාව අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි. ධම්මසංගණී මාතිකා අධ්‍යයනය පාඩම් මාලාවට සමගාමීව අප විසින් සිදු කරගෙන එන විභංග ප්‍රකරණේ පඤ්ඤා පුච්චක අධ්‍යයනය පාඩම් මාලාවේ තවත් එක් පාඩමක ආරම්භය. ඔබ දන්නවා මේ පාඩම් මාලාවේදී අපි ආරම්භ කළා මේ වෙනකොටත් අපි අවසන් කරලා තියෙන ධම්මසංගණී මාතිකා අධ්‍යයනයේ පාඩම් මාලාවේ කුසල ත්‍රිකය පිළිබඳව අධ්‍යයනය තුලින් අපි ලබාගත් දැනුම භාවිතා කරලා මේ විභංග ප්‍රකරණෙහි පඤ්ඤා පුච්චකවල කොහොමද ස්කන්ධාදී ධර්මයන් මේ කුසල ත්‍රිකයෙහි බෙදී යන්නේ, කොතෙක් ස්කන්ධ කුසල් වෙනවද අකුසල් වෙනවද අභ්‍යාගත ධර්ම වෙනවද ආදී වශයෙන් සාකච්ඡා කිරීම කියන වග. එතකොට ඒ කාරණය තමයි මේ අපි සාකච්ඡා කරගෙන යන්නේ. ඒ අනුව දැන් අපිට තියෙන්නේ කතා කරන්න බොජ්ජංග විභංගය. බොජ්ජංග ධර්ම කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතරින් එක් ධර්ම කොටාසයක්. චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් වෙන ආර්යයන් වහන්සේගේ අංග, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට අංග වෙන ධර්ම බොජ්ජංග ධර්ම කියලා හඳුන්වනවා. ඒවා මනාව ප්‍රගුණ වුණු නිසා, මනාව ඒ අවබෝධය පිණිස පවතින නිසා සම්බොජ්ජංග වෙනවා. එවැනි සම්බොජ්ජංග ධර්ම 7ක් පිළිබඳව සඳහන් වෙනවා ධර්මයේ. ඉතින් මේවා කවර අර්ථ වලින් බොජ්ජංග ධර්ම නම් වෙනවාද කියලා පටිසම්භිදා මග්ග ප්‍රකරණ ආදී අසුරු කරගෙන වැඩි දුරට අධ්‍යයනය කළ යුතුව තිබුණත් අපි ඒවා ඉදිරි විභංග ප්‍රකරණ අධ්‍යයන පාඩම් මාලාවන් සඳහා ඉතිරි කරමින් දැනට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පඤ්ඤා පුච්චකයට අදාළ කොටස පමණයි. ඉතින් මෙතනදී බොජ්ජංග ධර්ම 7ක් පිළිබඳව පඤ්ඤා පුච්චකයේ උද්දේශයත් සඳහන් වෙනවා. පඤ්ඤා පුච්චකයේ උද්දේශය අපිට දකින්න ලැබෙන්නේ විභංග ප්‍රකරණයේ දෙවනි ග්‍රන්ථයේ ඡේදාංක 545 පිටු අංක 10 සඳහන් වෙන. එහි තමයි අපිට මේ උද්දේශය මුණ ගැහෙන්නේ. එහි සඳහන් වෙනවා සත්ත බොජ්ජංගා සති සම්බොජ්ජංගෝ ධම්මවිචේ සම්බොජ්ජංගෝ විරිය සම්බොජ්ජංගෝ පීති සම්බොජ්ජංගෝ පස්සද්ධි සම්බොජ්ජංගෝ සමාධි සම්බොජ්ජංගෝ උපේක්ඛා සම්බොජ්ජංගෝ වශයෙන්. මේ පාඨය අර්ථය මෙහිමයි. සත්ත බොජ්ජංගා බොජ්ජංගයෝ සද්දෙනිකි. ඒ තමයි සති සම්බොජ්ජංගෝ සති සම්බොජ්ජංගය. ඒ කියන්නේ සති සම්බොජ්ජංග සංඛ්‍යාත සති චෛතසිකය. සති සම්බොජ්ජංගය වෙන්නේ අන් කවරක් නෙමෙයි. සති චෛතසිකය එය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා වූ ආර්යයන් වහන්සේගේ අංගයක් ලෙස, දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයට අංගවන ධර්මයක් ලෙසගත් කලෙහි එසේ ක්‍රියාත්මක වන විට මේ සති චෛතසිකය සති සම්බොජ්ජංගය වශයෙන් හඳුන්වනවා. ඉන්නතුරුව ධම්මවිචේ සම්බොජ්ජංගෝ කියලා කිව්වා. ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංග සංඛ්‍යාත ප්‍රඥා චෛතසිකය. ධම්මවිචේ සම්බොජ්ජංගයේ හැටියට ක්‍රියාත්මක වන්නේ අන් කවරක්වත් නෙමෙයි ප්‍රඥා චෛතසිකය. ඊළඟට විරිය සම්බොජ්ජංගෝ. විරිය සම්බොජ්ජංගය. මොකද විරිය සම්බොජ්ජංගය කියන්නේ? විරිය සම්බොජ්ජංග සංඛ්‍යාත විරිය චෛතසිකය. විරිය චෛතසිකය
තමයි හඳුන්වන්නේ විරිය සම්බොජ්ජංග හැටියට. ඊළඟට පීති සම්බොජ්ජංගෝ පීති සම්බොජ්ජංගය. පීති සම්බොජ්ජංගය කියන්නේ පීති සම්බොජ්ජංග සංඛ්‍යාත පීති චෛතසිකයට. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගය පස්වෙනි සම්බොජ්ජංගය. ඒ කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංග සංඛ්‍යාත කාය පස්සද්ධි සහ චිත්ත පස්සද්ධි කියන චෛතසික දෙක. එකක් නෙමෙයි මෙතනදී දෙකක් කියනවා. ඒ තමයි කාය පස්සද්ධි සහ චිත්ත පස්සද්ධි කියන චෛතසික ධර්ම දෙක. මේ දෙකම තමයි මෙතනදී හැඳින්වෙන්නේ පස්සද්ධි සම්බොජ්ජංගය කියලා. කොහොමද අපි මේ බව දැනගන්නේ? විභංග ප්‍රකරණයේම අපි අභිධම්ම වාජනියට යොමු වුණාම බොජ්ජංග විභංගේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 6 වෙනි පිටුව දෙවෙනි පොතේ 6 වෙනි පිටුවේ අභිධම්ම වාජනීය යටතේ ඡේද අංක 541 මෙහිම සඳහන් වෙනවා තත්ත කතමෝ පස්සද්ධි සම්බොජ්ජංගෝ යා වේදනා කන්දස්ස සංඥා කන්දස්ස සංඛාර කන්දස්ස විඥාන කන්දස්ස පස්සද්ධි පටිපස්සද්ධි පස්සම්බනා පටිපස්සම්බනා පටිපස්සම්බිතත්තං පස්සද්ධි සම්බොජ්ජංගෝ අයං උච්චති පස්සද්ධි සම්බොජ්ජංගෝ යනුවෙන් සඳහන් වෙනවා. එතකොට මෙතන වේදනා කන්ද සංඥා කන්ද සංඛාර කන්ද කියන්නේ චෛතසික ධර්ම. ඒතර චෛතසික ධර්මයන්ගේ සංසිඳීම වනාහි කාය පස්සද්ධිය කියලා අපි ඉගෙනගෙන තිබෙනවා. විඥානස්කන්ධයේ පස්සද්ධිය කියන්නේ චිත්ත පස්සද්ධිය. මේ දෙදෙන යුගල ධර්මයක් එකටමයි පහළ වෙන්නේ. දෙදෙනා වින් වින්ව පහළ වෙන්නේ කිසිම කලෙක. ඒ වගේම සෝබන සාධාරණ චෛතසික දෙකක්. මෙන්න මේ සෝබන සාධාරණ චෛතසික දෙක තමයි මෙතන අදහස් කරන්නේ පස්සද්ධි සම්බොජ්ජංගය කියලා. ඊළඟට සමාධි සම්බොජ්ජංගය අපිට මුණ ගැහෙනවා. සමාධි සම්බොජ්ජංගය කියන්නේ සමාධි සම්බොජ්ජංග සංඛ්‍යාත ඒකාග්‍රතා චෛතසිකය. උපේක්ඛා සම්බොජ්ජංගෝ කියලා මෙතනදී මුණ ගැහෙන්නේ වේදනා උපේක්ෂාව නෙමෙයි. උපේක්ෂාවේ ප්‍රභේද 10ක් තිබෙනවා. ඒ අතරින් බොජ්ජංග උපේක්ෂාව කියලා කියන්නේ తත්‍ර මජ්ජත්තතා චෛතසිකය. යත් සෝබන සාධාරණ චෛතසිකයක්. එකේ తත්‍ර මජ්ජත්තතා චෛතසිකය තමයි මෙතනදී ආර්යයන් වහන්සේගේ අංගයක් හැටියට ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයට අංගයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මේ බෝධිපාක්ෂික ධර්ම අපි බෙදී යන ආකාරය බැලුවාම පඤ්ඤා පුච්චකේ කුසල ත්‍රිකේ යටතේ ඊළඟට අපිට මුණ ගැහෙනවා සත්තන්නං බොජ්ජංගානං කති කුසලා කති අකුසලා කති අභ්‍යාකතා යනුවෙන් විභංග ප්‍රකරණය දෙක පඤ්ඤා පුච්චක යටතේ අපිට මුණ ගැහෙනවා ඡේදාංක 546 විභංග ප්‍රකරණයේ දෙවන ග්‍රන්ථයේ 10 වෙනි පිටුවේ අපිට මුණ ගැසෙනවා මේ පඤ්ඤා පුච්චකයේ යටතේ පුච්චා කොටස. එහි සත්ත බොජ්ජංගයන්ගෙන් කොතෙක් කුසල්ද කොතෙක් අකුසල්ද කොතෙක් අභ්‍යාකතද කියන ප්‍රශ්නය අසලා තියෙනවා. ප්‍රශ්න තුනක් එතන තිබෙනවා. ඒට පිළිතුරු සඳහන් වෙනවා ඊළඟ ඡේදයේ. ඒ කියන්නේ ඡේදාංක 547හි ඒ සඳහා පිළිතුරු ලබා දීලා තියෙනවා. සියා කුසලා සියා අභ්‍යාකතා. සත්ත බොජ්ජංගයන්ගත් කල්හි කුසල් තිබෙනවා අභ්‍යාකත තිබෙනවා අකුසල ධර්ම ලැබෙන්නේ නැත. එතකොට මෙතනදී සියා කුසලා කියන පදයෙන් සඳහන් කරන්නේ මේ සත්ත බොජ්ජංගයන්ගෙන් කොටසක් කුසලයි.
ඒ කියන්නේ කුසල වූ බොජ්ජංග ධර්ම පවතිනවා. හැබැයි එකක් දෙකක් තුනක් නෙමෙයි සත්ත බොජ්ජංගයන්ම කුසල වන්නා වූ අවස්ථාවක් තිබෙනවා. ඒ කවර අවස්ථාවේදීද? ලෝකෝත්තර කුසල්සිත හතර හා සම්පයුක්තව යෙදෙන කල්හි එකී සත්ත බොජ්ජංග ධර්ම අනවද්‍ය ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති නිසා කුසල ධර්ම වෙනවා. ඊළඟට සියා අභ්‍යාගතා කියලා කියන්නේ ලෝකෝත්තර විපාක සිත් හතර සමග සම්පයුක්තව හට ගන්න සත්ත්‍ය බොජ්ජංග ධර්ම. එතකොට ඒ විපාක සිත් හතරත් එක්ක උපදින සත්ත්‍ය බොජ්ජංග ධර්ම කුසල කුසල වශයෙන් නොවදාළ අන්‍ය ආකාරයකින් වදාළ ධර්ම බැවින් අභ්‍යාගත නම් වෙනවා. මේ විදිහට තමයි ලෝකෝත්තර කුසල් සිත් අටෙහි සම්පයුක්ත වන්නා වූ බොජ්ජංග ධර්ම කුසල සිත් හා සම්පයුක්ත වන කල්හි කුසලද විපාක සිත් හා සම්පයුක්ත වෙනකොට අභ්‍යාගතද වශයෙන් දෙකට බෙදිලා යන්නේ. ඉතින් මෙතනදී කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇයි ලෝකෝත්තර කුසල් සිත්වල පමණක් ලෝකෝත්තර විපාක සිත්වල පමණක් යෙදෙන බොජ්ජංග ධර්ම ගත්තේ? ඒ ලෞකික බොජ්ජංග ධර්ම නැද්ද කියලා. ලෝකෝත්තර සිත්හි පමණයි බොජ්ජංග ධර්ම යෙදෙන්නේ කියන්න සාධක පාඩයක් අපිට ගන්නට පුළුවන්. ඒ තමයි විභංග ප්‍රකරණේ මේ පඤ්ඤා පුච්චකයේම බොජ්ජංග විභංගය යටතේ 16 වන පිටුව දෙවනි විභංග ප්‍රකරණයේ දෙවනි ග්‍රන්ථයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ එහි 553 වන ඡේදයේ තිබෙනවා බොජ්ජංග ධර්ම න කාමාවචර වෙන්නේ නැහැ, න රූපාවචර වෙන්නේ නැහැ, න අරූපාවචර වෙන්නේ නැහැ, අපරියාපන්නා. ඒ කියන්නේ අපරියාපන්න ධර්ම සමානයි ලෝකෝත්තර ධර්ම. එතකොට අපරියාපන්නා කියලා සඳහන් වෙන්නේ ලෝකෝත්තර ධර්ම. මේ සත්ත බොජ්ජංග ඒකාන්තයෙන් ලෝකෝත්තර ධර්මයි. කාමාවචර, රූපාවචර, අරූපාවචර වශයෙන් යෙදෙන්නේ නැහැ. එතකොට මේ කාමාවචර කුසලසිත වලත් කාමාවචර නැත්නම් කාමසෝබන සිත් වලත් මේ බොජ්ජංග ධර්ම යෙදෙනවා. විශේෂයෙන් කාමාවචර කුසල සිත් වල දැන් අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩනකොට විපස්සනා කිරීම ආදීදී මේ භාවනා ධර්ම කර්මස්ථාන ප්‍රගුණ කරනකොට මේ බොජ්ජංග ධර්ම අපේ సంతානෙ වැඩෙනවා. එහෙනම් ඇයි ඒවා මෙතනදී අරගත්තේ නැත්තේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. පර්යාය වශයෙන් තමයි සූත්‍ර පිටකේ සුත්තන්ත භාජනීයේ මේ සත්ත බොජ්ජංග ධර්ම ලෞකික වශයෙන් කතා කරන්නේ. අභිධර්මයේ නිස්පර්යාය දේශනාවක්. නිස්පර්යාය දේශනාව වශයෙන් ගත්තාම ලෝකෝත්තර කුසල් සිත්හි සහ විපාක සිත්හි යෙදෙන්නා වූ බොජ්ජංග ධර්ම තමයි ආර්යයන් වහන්සේලාගේ අංග බවට පත් වෙන්නේ. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයට අංග වෙන්නේ. ඒක නිසා ලෝකෝත්තර සිතා පරයාපන්න බොජ්ජංග ධර්ම පමණයි අභිධම්ම ණය ක්‍රමයෙන් බොජ්ජංග ධර්ම හැටියට සැලකන්නේ. බොජ්ජංග ස්වභාවය ඇති නිසා එකී චෛතසිකයන් කාමාවචර කුසල සිත් ආදී උපදිනකොට බොජ්ජංග ලක්ෂණ උසුලනවා. නමුත් ඒ නිෂ්පර්යාය වශයෙන් නොවේ, පර්යාය වශයෙන්. ඒක නිසායි අපි මෙතනදී
මේ පඤ්ඤා පුච්චකයේදීත් අපි අභිධම්ම ණය ක්‍රමයේ අනුව තමයි අභිදෙය්‍යාර්ථ උදුරන්නේ. අභිදෙය්‍යාර්ථ තේරුම් ගත යුත්තේ, තෝරා ගත යුත්තේ. ඒක නිසා අපි මෙතනදී සියා කුසලා සියා අභ්‍යාකතා කියන පදවල බෙදා දක්වන්නේ ලෝකෝත්තර සිතී යෙදෙන සත්බොජ්ජංග ධර්ම පමණයි. ඒතර මේ විදිහට තමයි බොජ්ජංග විභංගය පිළිබඳව පඤ්ඤා පුච්චකය අපි තේරුම් ගන්න ඕනේ. කති කුසලා, කති අකුසලා, කති අභ්‍යාකතා කියන ප්‍රශ්න තුනට අදාළ පිළිතුරු. ඉන් අනතුරු අපිට කතා කරන්න තියෙන්නේ මග්ග විභංගය 11 වෙනි විභංගයේ විභංග ප්‍රකරණේ. ඒතර මග්ග විභංගය ගැන කතා කරනකොට මග්ග විභංගයේ දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේත් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් කොටසක්. ඒ පිළිබඳව පඤ්ඤා පුච්චකේ මේ මග්ග විභංගේ පඤ්ඤා පුච්චකේ උද්දේශය හැටියට සඳහන් වෙනවා අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි කියලා උද්දේශ පාඩයක්. මේ සඳහන් වෙන්නේ විභංග ප්‍රකරණයේ 2:26 පිටුවේ. එතකොට මෙතනදී සඳහන් වෙනවා. එතකොට මෙතන අපිට ඡේද අංකය සඳහන් කරන්න අමතක වෙලා තියෙන. අපි ඡේද අංකයත් බලමු. ඡේද අංකය ඡේදාංක 563. ඡේදාංක 563. කොට එහි සඳහන් වෙන්නේ මාර්ගාංග 8 ආර්ය අෂ්ටාංගික මාර්ගයේන මාර්ගාංග 8 තමයි එහි යෙදෙන්නේ. එතකොට විචේතංකය සඳහන් කළේ 563. මේ උද්දේශ පාඨයේ අර්ථය මෙහිමයි. අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය සේයද්දං කෙසේදයත් සම්මා දිට්ඨි මාර්ගාංක සංඛ්‍යාත ප්‍රඥා චෛතසිකය, සම්මා සංකප්පෝ සම්මා සංකප්ප මාර්ගාංක සංඛ්‍යාත විතර්ක චෛතසිකය, සම්මා වාචා මාර්ගාංක සංඛ්‍යාත සම්මා වාචා චෛතසිකය, සම්මා කම්මන්ත මාර්ගාංග සංඛ්‍යාත සම්මා කම්මන්ත චෛතසිකය, සම්මා ආජීව මාර්ගාංග සංඛ්‍යාත සම්මා ආජීව චෛතසිකය, සම්මා වායාම මාර්ගාංග සංඛ්‍යාත විරිය චෛතසිකය, සම්මා සති මාර්ගාංග සංඛ්‍යාත සති චෛතසිකය, සම්මා සමාධි මාර්ගාංග සංඛ්‍යාත ඒකග්ගතා චෛතසිකය. එතෙම මෙතනදී සම්මා සංකප්පෝ, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ වශයෙන් හිතෙන්න ඕනේ. එතන යතින් සිංහල ක්‍රමයටයි ඒක ටයිප් වෙලා තිබුණේ. ඒක අපි නිවැරදි කළා. ඊට පස්සේ මේ මාර්ගාංග 8 බවට පැමිණෙන මේ චෛතසික ධර්ම බෙදී යන ආකාරය පඤ්ඤා පුච්චකේ කුසල ත්‍රිකේහි මෙහිමයි. ඒ පිළිබඳව පඤ්ඤා පුච්චකේ පුච්ඡාව තිබෙනවා විභංග ප්‍රකරණය 2
26 පිටුවේ ඡේදය 564 තමයි ඒ බව සඳහන් වෙන්නේ. එම පුච්චාව සඳහන් වෙන්නේ අට්ඨන්නම් මග්ගංගානං කති කුසලා කති අකුසලා කති අභ්‍යාකතා. ආර්ය සමාන මාර්ගාංග 8 අතරින් කෙතෙක් කුසල්ද කෙතෙක් අකුසල්ද කෙතෙක් අභ්‍යාකතද කියන එක තමයි ප්‍රශ්නේ අර්ථය. එතනත් සියා කුසලා සියා අභ්‍යාකතා වශයෙන් මාර්ගාංග 8 කුසල වශයෙන්ද අභ්‍යාකත වශයෙන්ද බෙදී යන බව එම පිටුවෙහිම 565 වෙනි ඡේදාංකේ සඳහන් වෙනවා. එතකොට මෙතන කුසල වෙන්නේ මොනවද? මාර්ග 8 සංඛ්‍යාත ලෝකෝත්තර කුසල් සිත් 4 යෙදෙන පඤ්ඤා විතක්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව විරිය සති සමාධි කියන මාර්ගාංග 8 නැත්නම් චෛතසික 8 මාර්ගාංග සංඛ්‍යාත අනවද්‍ය ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් කුසල ධර්ම වෙනවා. මුච්ඡංග ධර්ම වල වගේමයි. සියා අභ්‍යාකතා වෙන්නේ මෙතනදිත් ලෝකෝත්තර විපාක සිත් 8 යෙදෙන මාර්ගාංග 8 සංඛ්‍යාත චෛතසික ධර්ම 8. කුසල කුසල වශයෙන් නොඅදාර නිසා අන්‍ය ආකාරයකින් වදාළ නිසා අව්‍යාකත ධර්ම හැටියට සඳහන් වෙනවා. මේ විදිහට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කුසල ධර්ම සහ අව්‍යාකත ධර්ම හැටියට බෙදලා යන්නේ. මෙතනත් සඳහන් කරන්න ඕනේ නැවත මම නොපෙන්නුවට මේ මාර්ගාංග ගත්තාම මාර්ගාංගත් අපිට සුත්තන්ත ණය ක්‍රමයෙන් ලෞකික සිත්වල යෙදෙන කොටත් මාර්ග අංග හැටියට වැඩෙන හැටියට අපිට කතා කරන්න පුළුවන්. හැබැයි ඒ පර්යාය වශයෙන් මිසක් නිෂ්පර්යාය වශයෙන් නෙමෙයි. නිෂ්පර්යාය වශයෙන් ගන්නකොට මාර්ගාංග හැටියට සලකන්නේ ලෝකෝත්තර කුසල් සිත්තිය දෙන්නා වූ මාර්ගාංග සංඛ්‍යාත විකී චෛතසික ධර්ම පමණයි. ඒක නිසා විශේෂයෙන් මේ පඤ්ඤා පුච්චකය පිළිබඳව හදාරනකොට අපි ධම්මසංගණී ප්‍රකරණයත් එක්කත් අපේ ගනුදෙනුව තබා ගන්නට ඕනේ. අපි ධම්මසංගණී ප්‍රකරණය අමතක කරලා දාලා මෙතෙන්ට එන්න බෑ. ධම්මසංගණී ප්‍රකරණයට අපිට යොමු වෙන්න සිද්ධ වෙනවා නිතර. ධම්මසංගණී ප්‍රකරණේ කාමාවචර කුසල් සිත්, රූපාවචර කුසල් සිත්, අරූපාවචර කුසල් සිත් දක්වන කිසිම තැනක මෙම චෛතසික තිබුණට මග්ගාංග හැටියටත් ඒව දක්වලා තිබුණට ඒ එක් මාර්ගාංගයක් අරගෙන නිर्देश කරනකොට ධම්මවත්තානවාර කිසි තැනක මග්ගංගං මග්ග පරියාපන්නං කියලා අවසන් කරන්නේ නැහැ. අර බොජ්ජංග ධර්ම වලත් එහෙමයි. සති සම්බොජ්ජංගෝ ධම්මවිචේ සම්බොජ්ජංගෝ කියලා දැන් උදාහරණයක් කටියට ගත්තොත් පඤ්ඤාපජානා විචයෝපවිචයෝ ධම්මවිචයෝ සල්ලක්කනා උපලක්කනා පච්චුපලක්කනා ඔය විදිහට ප්‍රඥාව විස්තර කරනවානේ. ඒ විස්තර කරගෙන ගිහිල්ලා ලෝකෝත්තර කුසල් සිත්වල අවසානයේ මග්ගංගං මග්ග පරියාපන්නං ධම්මවිචේ සම්බොජ්ජංගෝ කියලා අවසන් කරනවා. හැබැයි කිසිම ලෞකික කුසල් සිතක ඒ විදිහට අවසන් කරන්නේ නැහැ. ලෞකික කුසල විපාකයක ඒ විදිහට අවසන් කරන්නේ නැහැ. ධම්මසංගණිය විමසලා බලන්න. ධම්මසංගණී ප්‍රකරණේ දැක්වෙන්නේ එහෙමයි. ඒක නිසා අභිධම්ම වාජනියේදී නිස්පර්යාය වශයෙන් ලෝකෝත්තර කුසල් සිත්වල යෙදෙන මාර්ගාංග විතරයි මාර්ගාංග හැටියට සලකන්නේ. ඒකයි ලෝකෝත්තර කුසල් සිත් හා විපාක සිත් වශයෙන් මේ දෙක
කුසල හා අභ්‍යාගත වශයෙන් බෙදී යන්නේ. මේ පඤ්ඤා පුච්චකේ විමසා බැලුවාම අපි දැක්කෝ විදියට පිටි දුකේ විසර්ජනයේදී අපරියාපන්නා හැටියට තමයි මේ මාර්ගාංග සඳහන් වෙන්නේ. කාමාවචර හැටියටවත් රූපාවචර හැටියටවත් අරූපාවචර හැටියටවත් එහි සඳහන් වෙන්නේ නැහැ. ඉතින් ඒ කාරණය මත පිළිట్లా තමයි අපි ලෝකෝත්තර කුසල සහ ලෝකෝත්තර විපාක වශයෙන් මේ බෙදා දක්වන්නේ. පිටි දුකය වගේම අපිට චුල්ලන්තර දුකයත් ඇත්තටම යොදා ගන්න පුළුවන්. දැන් මේ තියෙන මග්ග විභංගයේ පඤ්ඤා පුච්චකයේ යටතේ 567 වෙනි ඡේදය චුල්ලන්තර දුකෙන් අසන ලද පැනයන්ට විසඳුම් ලබා දීලා තියෙන හැටි එතන ලෝකෝත්තරා කියලා කිරීම සඳහන් කරලා තියෙනවා. ලෝකෝත්තරා කියලා. ඒක නිසා ලෝකෝත්තර කුසල සහ විපාක සිත් වල දෙන්නා වූ මාර්ගාංග ධර්ම විතරයි අපි නිෂ්පර්යාය වශයෙන් මාර්ගාංග හැටියට සලකන්නේ. මේ විදිහට තමයි මාර්ග විභංගේ පඤ්ඤා පුච්චකේ කුසල ත්‍රිකේ නසා ඇති ප්‍රශ්න තුනට පිළිතුරු ලැබෙන්නේ. ඊළඟට අපි යොමු වෙනවා ඊළඟ විභංගයට. ඒ තමයි ඥාන විභංගය. ඥාන විභංගය ගැන සලකනකොට ඥාන විභංගයේ සඳහන් වෙනවා චත්තාරි ඥානානි පඨමං ඥානං ဒ ුතියං ඥානං තතියං ඥානං චතුත්ථ ඥානං වශයෙන් උද්දේශයක් ඒ පඤ්ඤා පුච්චකේ ලැබෙනවා. එය අපිට මුණ ගැහෙන්නේ විභංග ප්‍රකරණය 273 වන පිටුවේ මුණ ගැහෙන 713 වන ඡේදයේ 713 වන ඡේදය කියන්නේ ඥාන විභංගේ පඤ්ඤා පුච්චකයේ උද්දේශය. ඉන්පසු අපිට ඒකේ තියෙන අර්ථය විමසලා බැලුවොත් චත්තාරි ඥානානි ධාන හතරකි පඨමං ඥානං විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය. ඊට පස්සේ ဒ ුතියං ඥානං පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒ ුතිය ධානය. තතියං ඥානං සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධානය. චතුත්ථ ඥානං උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධානය හැටියට ධාන හතරක් ලැබෙනවා. මෙහි විශේෂය තමයි පංචක ණය ක්‍රමය ගැන කියවෙන්නේ නැහැ. චතුක්ක ණය ක්‍රමයෙන් තමයි උද්දේශය තබා තියෙන්නේ. එතකොට චතුක්ක ණය වශයෙන් ගෙනෙහි ඊළඟට තිබෙනවා දක්වලා පුච්චාව සඳහන් වෙන්නේ සඳහන් වෙන්නේ ඡේදාංක 714 විභංග ප්‍රකරණය 273 පිටුවෙම. ඉන් අනතුරුව විභංග ප්‍රකරණය 273 පිටුවෙම 715 වෙනි ඡේදාංකයේහි සඳහන් වෙනවා මෙම කුසලත්‍රිකයේ නසන ලද පැනයන්ට විසර්ජනය පිළිතුර. එහිදී මේ ධාන කුසල අභ්‍යාගත වශයෙන් දෙකට බෙදෙනවා. ඒ කියන්නේ කුසල වූ ධාන තියෙනවා, අභ්‍යාගත වූ ධාන තිබෙනවා. අකුසල වූ ධාන ඇත්තේ නැහැ. මේක එක්තරා වැදගත් කාරණයක්. ඒ කියන්නේ දැන් සමන්ත පාසාදිකාව විමසලා බලනකොට අපිට මුණ ගැහෙනවා
මනුස්ස විග්‍රහ පරාජිකා වර්ණනාවේදී මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ කිරීම සඳහා ප්‍රයෝග 6ක් අපිට මුණ ගැහෙනවා. සාහත්තික, ආනත්තික, නිස්සග්ගය, තාවර, විඥාමය සහ ඉද්ධිමය කියලා. මෙතන මේ දක්වන ඉද්ධිමය ප්‍රයෝගයෙන් මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ කරන්න පුළුවන්. දැන් ඊර්ධි කියනකොට එකපාරට සිහියට එන දෙයක් තමයි අභිඥා. අභිඥා කියන්නේ චතුක්කනයින් චතුත්ථ ධානය අභිඥා වශයෙන් ක්‍රියාත්මක වෙන්නා වූ එතනදී රහතන් වහන්සේලාට නම් ක්‍රියාසිත චතුත්ථ ධාන සෛක්ෂ පුද්ගලයන්ට සහ පෘථග්ජන පුද්ගලයන්ට කුසල්සිත පහළ වෙනවා. එතකොට පංචකනයින් නම් පංචම ධාන කුසලසිත සහ ක්‍රියාසිත. එතකොට මේ විඥාමය කියන සමාවෙන්න ඉද්ධිමය කියන වචනය වර්ධවාගත් ඇතැම් පුද්ගලයන් හිතන්න පුළුවන්. මේ හිතලා තියෙන වට කතාවේ සඳහන් වෙනවා ඒ කාරණය. මෙතන මේ ඉද්ධිමය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් ඝාතනයක් සිද්ධ කරනවා තමන්ගේ අභිඥා පාදක කරගෙන කියලා. නමුත් ඇත්තටම මෙතන සඳහන් කරන්නේ භාවනාමය ඉද්ධිය නෙමෙයි. භාවනා ඉද්ධිය සලකනකොට භාවනා ඉද්ධිය කුසලාත්‍රිකයේ භා බැලුවාම කුසලොත් අභ්‍යාගතත් පමණයි වෙන්නේ. ඒක නිසා මේ භාවනාමය ඉද්ධිය ප්‍රාණඝාතය සඳහා යොදාගත නොහැකි. මෙතනින් ඒ මනා පේනවා. මොකද ප්‍රාණඝාතයක් සිද්ධ කරනවා නම් ප්‍රාණඝාතය සිද්ධ කරන්න ඕනේ අකුසල සිතකින්මයි. අකුසල සිතකින්මයි. ද්වේෂ සහගත සිතකින්මයි. කියන්නේ දොම්නස් සහගත සිතකින්මයි. එතකොට දොම්නස් සහගත පටික සම්පයුත්ත සිතකින් කළ යුතු වේ ප්‍රාණඝාත අකුසල ඒකාන්තයෙන්ම අකුසල ධර්මයක්. යම් කිසි හේකින් භාවනාමය ඉද්ධියෙන් කෙනෙක් ඝාතනයක් කරනවා නම් ඒ භාවනාමය ඉද්ධිය අකුසල් විය යුතුයි. නමුත් කිසිද කලක මිකී ධාන සිත් නැත්නම් අර්පණා සිත් අකුසල බවට පත් වෙන්නේ නෑ. ඒක නිසා මේ ධාන විභංගේ පැහැදිලිවම සඳහන් කරනවා ධාන ඇත්තේ නම් ඒවා එක්ක කුසල් එක්ක අව්‍යාකතයි. අකුසල ධාන නැත. ඒක නිසා එතන 이르දි කියලා සඳහන් කරන්නේ කර්මජ 이르දි කියන මේකේ 이르දිය තමයි එතනදී සඳහන් කරන්නේ කියලා සමන්තපාසාදිකා අට කතාවේ පැහැදිලි කරනවා. ඒ සඳහා පාදක වෙනවා මෙන්න මේ කුසලත්‍රිකය පිළිබඳව පඤ්ඤා පුච්චකේ දැක්වෙන බෙදීම සාධක පාඩයක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඉතින් මෙවැනි කරුණු අපිට එහෙම වැදගත්කමක් දරනවා. අනික් අපි ධර්මය හදාරද්දී අපිට ගැටලු වෙද්දී මෙම බෙදීම් බහා බලන්නට පුළුවන්. මේ බෙදීම් වල බහා බලන්නට පුළුවන්. ඒවැ සත්‍ය අසත්‍යතාවය නැත්තම් නිකන් මේ ගණන් හිලව් ටිකක් හදනවා වගේ කෙනෙකුට පේන්න පුළුවන්. එහෙම එකක් නැහැ. ආභිධම්මිකෝ යේව කිර ධම්මකතිකා සේසා ධම්මං කතෙන් තාපින ධම්මකතිකා කියලා බය නැතුව ස්ථිරව අපේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ අත්තසාලිනී අට කතාවේ සඳහන් කරන්නේ ඒකයි. ආභිධම්මිකයන්ම ධර්ම කතිකයන් වෙනවා. සිසු අය ධර්මයේ කතා කළත් සැබවින්ම ධර්ම කතිකයන් බවට පත් වෙන්නේ නැහැ. මොකද මෙවැනි කුසල ධර්මයන් ඔවුන්ට පැටලෙනවා. ධර්මයන් පැටලෙනවා. කර්ම අන්ගේ තියෙනා වූ වෙනස්කම් පැටලෙනවා. නාම රූප ධර්ම පැටලෙනවා. මෙහෙම විවිධ විදිහට පැටලීම් සහිතව තමයි ඔවුන් කරන ධර්ම දේශනාවන් සිද්ධ කරන්නේ. නමුත් ආභිධම්මිකයෙක් ධර්ම දේශනාවක් කළත් නොකළත්
ප්‍රශ්නයක් ඇහුවාම මේ කරුණවල බහා බලලා නිවැරදිව පිළිතුරක් දෙන්නට පුළුවන් හැකියාව ඇති නිසා ධර්ම කතිකයන් වෙන්නේ ආභිධම්මිකයන්මය කියලා අත්තසාලිනී අට කතාවේ සඳහන් කරනවා බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ විසින්. එතකොට අපි නැවත පාඩමට පැමිණියොත් මෙතන සියා කුසලා කියලා සඳහන් කරන්නේ මොනවද? රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර කියන කුසල් සිත් 24 යෙදෙන විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන ධානාංග පහ. එම ධානාංග අනවද්ද ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් කුසල ධර්ම වෙනවා. ඒතර මෙතන කුසල් සිත් 24 කියන්නේ මොනවද? චතුක්කනයින් ගත්තාම රූපාවචර කුසල් සිත් 5ක් නැහැ 4යි තිබෙන්නේ චතුක්කනයින්. ඊට පස්සේ අරූපාවචර කුසල් සිත් 4ක් තිබෙනවා. ලෝකෝත්තර කුසල් සිත් තිබෙනවා 16ක්. ඒ කියන්නේ පඨම ධාන සෝතාපන්න සිත, සකදාගාමි පඨම ධාන සකදාගාමි සිත, පඨම ධාන අනාගාමි සිත, පඨම ධාන අරිහත් සිත. මේ විදිහට පඨම ධානයෙන් ලෝකෝත්තර කුසල් සිත් 4ක් ලැබෙනවා. ඒ විදිහටම සෙසු කුසල් සිත් 3 මේ සෙසු මාර්ග සිත් සමගත් ඒ විදිහටම ධාන වශයෙන් ගත්තාම කුසල් සිත් 4 බැගින් ලැබෙනවා. එතකොට 4 වරක් 4 16ක් එතන ලෝකෝත්තර කුසල් සිත් ධානාංග වශයෙන් සැලකුවාම ලැබෙනවා. එතකොට සියල්ල එක්කහුව කරාම කුසල් සිත් 24ක් ලැබෙනවා. එය තමයි මෙතන සඳහන් කරන්නේ. ඊට පස්සේ ඒ කුසල් සිත් 24 යෙදෙන්නා වූ ධානාංග කුසල වෙද්දී අභ්‍යාගත වෙන්නේ රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර විපාක සිත් 24. මේ කියන ලද කුසල් සිත් 24ටම හා සමානව ඒවැයි විපාක වශයෙන් ලැබෙනවා විපාක සිත් 24ක්. එකී විපාක සිත් 24 යෙදෙන්නා වූ මේ ධානාංග කුසලා කුසල වශයෙන් නොවදාර අන්‍ය ආකාරයකින් වදාළ බැවින් අභ්‍යාගත ධර්ම වෙනවා. හැබැයි එපමණක් නෙමෙයි, ඊට පස්සේ අපිට රූපාවචර, අරූපාවචර ක්‍රියාසිත 8කුත් මුණ ගැහෙනවා. ඒ කියන්නේ රූපාවචර ක්‍රියාසිත තියෙනවා 4ක් චතුක්කනයෙන්, අරූපාවචර ක්‍රියාසිත 4ක් තිබෙනවා. මේ 4යි 4යි එතන 8ක් තිබෙනවා. ඒ 8 දෙනත් අභ්‍යාගතයි. එතකොට පෙරකී විපාක සිත් 24ටත් 24 මේ 8ට එක්කහුව කරාම සියලු සිත් ගන්න 32ක් වෙනවා අර්පණා අභ්‍යාගත සිත්. එතකොට අර්පණා ප්‍රාප්ත අභ්‍යාගත සිත් 32හිම යෙදෙන්නා වූ ධානාංග කුසලා කුසල වශයෙන් නොවදාරා අන්‍ය ආකාරයකින් වදාළ නිසා අභ්‍යාගත ධර්ම වෙනවා. මේ විදිහට තමයි ඥාන විභංගේ පඤ්ඤා පුච්චකේ කුසලත්‍රිකයෙන් අසන ලද ප්‍රශ්න තුනට පිළිතුරු ලැබෙන්නේ. අපි ඊළඟ දවසේ කතා කරමු, ඊළඟ පාඩමෙන් කතා කරමු ඉතිරි විභංගවල පඤ්ඤා පුච්චක පිළිබඳව. තෙරුවන් සරණයි.